අවසස්ස කියලා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චොංගී අසින්පුන් කොංයාම් පතා මත්තං හන්පුන් පරන් කෙදරම් ලිරුසින් පුචනින්කේ කීහම්නිදා සාදු 사두 사두. 네, 안녕하십니까. 반갑습니다. 오늘 사실 우리 미국에 계시는 이제 오늘 문화라트나 큰 스님 산자이신 우리 그 사다지와 또 큰 스님 사실 한국에 이제 일정이 있어서 이제 부처님 오신 날 특별 법회도 있고 이래서 한번 오셨는데 그 오신 김에 이제 그 데라와다 불교의 핵심 공간인 우리 명상원에서도 이렇게 법회를 하면 좋겠다라는 그런 의미 있어서 법사님한테 말씀드리니까 뭐 당연하지 이렇게 해서 스님께서 이제 법문하게 되는데요. 사실 스님이 그 문화트라 스님께서 이제 한국에 오신다고 하니까 한국에 뭐 여기저기 가시라 이런 말까지 이제 하셨다고 합니다. 그래서 본인께서 이제 많이 생각해 주시는 나라라고 얘기를 하시고, 이제 한국 민족에 대한 너무 특별한 그런 이제 생각을 하고 계시는 분이라서 그 말씀을 스님께서 하시더라고요. 그래서, 스님께서 사실 이제 웨스트 대학교에서 유니버시티 오브 웨스트 거기 미국에 석사하시고 박사하시고 그리고 거기에서 이제 강의도 하고 계시고 사실 스님이 그 심리학 그 박사거든요. 예, 심리학을 전공하셨고 전공하시고 그리고 이제 문화단 스님께서 선원에 와서 그걸 수업 맡으라고 해서 지금 거기에 모든 책임이 스님께서 이제 하고 계십니다. 그래서 큰 스님을 모시는 것부터 해서 그래서 모든 관리 지금도 이제 집중 수행이라든지 이런 것들 스님께서 다 이제 하고 계셔서 큰 일에 이제 그 지금 스리랑카 스님들로서는 스님 이제 큰 스님을 모시는 큰 이제 또 큰 스님의 가르침을 또 받고 계셔서 우리가 또 이런 훌륭한 스님한테서 이런 법문을 듣게 돼서 너무 공덕을 많이 있으신 것 같습니다. 그래서 스님께 우리 사두 3번 하시면서 법문에 요청하도록 하겠습니다. 사두 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 나오사라이. ගෞරවනීය නායක හඳුරන්නේ අවසරයි. ශ්‍රද්ධාකාමී කාර්මික පින්වත්. අද අපි මේ සම්භාර සමයේ බුදුහාමුදුරන්ගේ ධර්මය සම්මස්තරණය කරලා අපේ ජීවිතයට එකතු කර ගැනීම පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙන අවස්ථාව මම හිතනවා ඔබ හැම කෙනෙකුටම ඒ අවශ්‍යතාවය ඇති කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාරාංශ වශයෙන් හඳුනා ගැනීමත් එය ප්‍රායෝගික කර ගැනීමත් පිළිබඳව තමයි මේ කාල සීමාව තුළදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. 안녕하십니까.
이 자리에 계시는 그 남무기띠 스님 그리고 법문 들으러 와 계시는 모든 불자님들 우리 그 부처님 인연으로 이 자리에 모이게 되었습니다. 그리고 부처님의 말씀을 듣는 만큼 훌륭한 일은 이 세상에 없습니다. 그래서 그 훌륭한 일을 하고 계시면서 그 부처님의 가르침을 본인의 삶에 어떻게 적용할 수 있는가에 따라서 이익을 얻을 수 있는 거고, 그래서 오늘은 그런 부처님 말씀을 우리 삶에 적용할 수 있는 방법에 대한 말씀을 할 예정입니다. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ස්වභාව ධර්මයමයි. සූත්‍රයක් තියෙනවා ලෝක ධම්මතා සූත්‍ර. ලෝක ධම්මතා සූත්‍රයේදී පැහැදිලි කරනවා මම මේ ලෝකයට පහළ වූවත් නොවුනත් මේ ධර්මය පවතිනවා. මා සිදු කළේ ධර්මය වැසී තිබුණු සැඟවී තිබුණු අවස්ථාවකදී නැවත එය මතු කර ගැනීම ඒ මතු කර ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදය මාර්ගය පසක් කරගෙන ඒ මාර්ගය ක්‍රමවේදය අන් අයගේ ප්‍රයෝජනය පිණිස හඳුනා දීම පමණයි. එමනම් ධර්මය සදාකාලිකයි. 부처님께서 가르친 말씀과 세상의 진리는 두 개가 아니고 같다고 말씀하셨습니다. 그리고 이 세상에 그 부처님께서 로커담머라는 세계의 법이라는 경전에서 하신 말씀입니다. 부처님이 이 세상에서 태어나시든 태어나시 아니든 진리는 법은 존재한다고 합니다. 그리고 부처님께서는 그 존재하는 법을 그리고 그 여러 가지로 가려 있는 그 법은 이 세상에 오셔서 우리한테 알려 주셨던 겁니다. 그래서 그 말씀이 어떤가 해서 다시 한번 생각해 보겠습니다. මේ ලෝක ධර්මතාවය විශ්ව නීතිය විවිධ ආකාරයට හඳුනා ගන්න අතර කරුණු තුනක් යටතේ එය අපිට දක්ව ගන්න පුළුවන්. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ කරුණු තුන. මේ කරුණු තුන පිළිබඳව යථා අවබෝධයක් නිසි පරිදි හඳුනා ගැනීමක් නැති වුණු තැන තමයි සියලු ප්‍රශ්න ලෝකයේ තුල නිර්මාණය වෙන්නේ. අර්බුද ගැටලු නිර්මාණය වෙන්නේ. මේ ස්වභාව ධර්මය විශ්ව නීතිය රටක් අනුව වෙනස් වෙන්නේ නැහැ, ජාතියක් අනුව වෙනස් වෙන්නේ නැහැ, කාලය අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ සදාකාලිකයි. ඒ වෙනස් නොවන යථාර්ථවාදී ධර්මයේ සදාකාලික වූ ධර්මය අපිට අවබෝධ කරගන්න බැරි, තේරුම් ගන්න බැරි කරුණු තුනක් නිසා. ඒ කරුණු තුන ලෝභ, ද්වේෂ, මෝහ. මේ කරුණු තුන නිසා තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මේ ත්‍රිලක්ෂණය හඳුනා ගන්න බැහැ. 네, 부처님께서 세계의 법이 그 진리를 설명하실 때 세 가지 진리가 있다고 합니다. 그것은 바로 무상, 고무, 아니차, 두카, 아나트마라고 하고요. 그 진리는 나라, 지역, 민족 이런 게 의해서 달라지지도 않고 이 세상에 어떤 상황이 일어나도 그대로 존재를 합니다. 영원한 진리의 법이라고 하셨고, 근데 그 진리의 법은
우리가 이해하지 못하니까 많은 문제, 갈등, 그 다음에 여러 가지 어려움을, 괴로움을 겪고 있다고 합니다. 그리고 사실 이 세 가지 법을 알지 못하는 세 가지 이유가 있다고 합니다. 그것은 바로 탐진지, 로바, 네사, 모하라는 세 가지 탐진지에 매여 있어서 저희는 그 무상코 모하라는 진리를 알기 어려워졌다고 말씀하십니다. ලෝභ, ද්වේෂ, මෝහ නිසා අපිට කාටවත් සතුටක්, සැනසීමක්, ජීවිතයේ ආස්වාදයක් ලබන්න පුළුවන් කමක් නැහැ. ලෝභ, ද්වේෂ, මෝහ නිසා අපි දුකෙන් පෙරුණු ජීවිතයක් ගත කරන්නේ. ඒ නිසා මේ ලෝභ, ද්වේෂ, මෝහ නැති කිරීම සඳහා අපි අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක්, වැඩපිළිවෙලක්, ප්‍රායෝගික ක්‍රියාවලියක් බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වලා දුන්නා. ඒ උන්වහන්සේගේ හඳුන්වා දීම තමයි බුදුරජාණන් වහන්සේ නමකටම පමණක් දේශනා කරන්න පුළුවන් වුණු ඒකායන දේශනා. ඒ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය දුක ඇති වෙන්න හේතුව නැති කිරීම සහ නැති කරන මඟ වශයෙන් අපි හඳුනා ගන්නවා. මේ දුක ඇතිවීමට හේතුව අපි හඳුනාගත්තොත් ආසන්න හේතුව හැටියට ත්‍රිපිටකගත කරුණු වලින් කියන්නේ ලෝභය කියලා. හැබැයි ලෝභය අනිව පවතින දෙයක් නෙවෙයි. ලෝභය ඇති වෙන්නේ මෝහය නිසා. මම ඒකට උදාහරණයක් පසුව ඉදිරිපත් කරනවා. 담진지가 있어서 사실 저희가 아무리 행복하려고 해도 행복할 수 없다라고 말씀하시고, 그리고 그 행복하지 못하니까 그 담진지 갖고 있기 때문에 괴로움이라는 것은 우리가 늘 갖고 있는 거라고 말씀하십니다. 그리고 그러면 부처님께서는 그 괴로움을 담진지에서 일어나는 그 괴로움을 없애기 위해서 말씀을, 가르침을 해주셨는데, 그 가르침이 바로 부처님만이 할 수 있는 거고, 이 세상에서 부처님만이 할 수 있는 말씀이고, 세상에 부처님만이 알려줄 수 있는 말입니다. 그것은 바로 사손제라고 합니다. 그리고 그 사손제에서 탐진지가 가라앉고 없앨 수 있는 방법이라고 합니다. 그래서 그 괴로움과 괴로움 원인, 그리고 괴로움을 없애는 길까지 알려주는 사손제, 그 말씀을 어떻게 담진지가 없어지는지 말씀을 하도록 하겠습니다. ලෝභය ඇති වෙන්න හේතුව මෝහය. එහෙම නැත්නම් මෝඩකම, මුලාව, හරියට නොදන්නාකම කියන එකට පුංචි උදාහරණයක් මම භාවිත කරන්නම්. මගේ අතේ අත් දෙකේ අල්ල මත තියෙනවා වස්තු දෙකක්. එකක තියෙනවා රත්තරන්. අනිත් අතේ තියෙනවා රත්තරන් නොවන ලෝහයක්. මම කියනවා ඔබ කැමති කෙනෙක් අවිල්ලා මේ දෙකෙන් කැමති, ඔබ කැමති මොකද්ද ඒක ගන්න. එතකොට ඒක තාම පැහැදිලි. ඕගොල්ලෝ සියලුම දෙනා ඇවිල්ලා පොර කාලා රත්තරන් කෑල්ල ගන්න උත්සාහ. කවුරක්වත් මේ නිකන් තියෙන ලෝහය යකඩ කෑල්ල ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඕනනම් වෙල්ඩින් කරන කෙනෙක් මේක ගනි. එයාට මොකක් හරි ප්‍රයෝජනක් තිබ්බොත්. ඒත් ඒක එයාට අවශ්‍යතාවයකට එයා ගන්නේ නැති වෙයි. ඒකට මේ රත්තරන් කෑල්ල ඔබ ගන්න හේතුව මොකක්ද?
මම දන්නවා ඔබට තියෙන එකට උත්තරය ඒක වටිනවා. ඒකට රත්තරන් ලෝහයකට වඩා ඒ කියන්නේ යකඩ කෑල්ලකට වඩා වටිනාකම වැඩි උනේ කොහොමද? අපි ඒක ගැන විමසලා බලමු. 네. 사실 처음에 저희가 담진직에서 이제 로바 그 육심 그 마음이 혼자 있는 거 아니에요. 혼자서 일어난 거 아니고요. 사실 그 마음은 그 어리석음이 있어서 생기는 거라고 말씀을 하십니다. 그리고 로바와 모와 같이 함께 일어난다고 하시고 예를 들면 어떤 이제 연관성이 있는지 말씀드린다면 비율적으로 얘기하면 금이 한 손으로 금을 갖고 있고 또 한 손으로는 금이 아닌 어떤 이제 비슷한 거를 뭐 갖고 있는데 뭐 절근이라든지 뭐 그런 걸 갖고 있는데 거기에서 여러분들 보고 내가 하나 선택하라고 하면 여러분들이 어떤 거 선택하실 건가요? 금이죠. 금이 선택. 왜 금이 선택하냐고 보면 여러분들이 하시는 말씀이 가치가 있어서 만약에 여기서 연접하는 사람이 있으면 연접 잘하는 사람 좋아하는 사람이 있으면 그 사람이 그 금이 아닌 그 절근을 선택하겠지만 대부분은 다 금을 선택할 거라고 하십니다. 그러면 왜 금을 선택했는지 여러분들이 왜 금을 선택했는지 한번 말씀해 드리겠다고 하십니다. ඔබ මතක් කරන්න ඔබ කියන්නේ රත්තරන් ඔබ ගන්නවා මොකද හේතුව ඒ වටිනවා. මේ රත්තරන් වලට කවුද වටිනාකමක් දුන්නේ? රත්තරන් වලට වටිනාකම ලැබෙන්නේ මෙන්න මේ විදිහට. නෙවෙයිද බලන්න. කොහොමද? භූගෝල විශේෂඥයෝ මේ ගැන කියනවා මේක දුර්ලභ පාෂාණය. දුර්ලභ පාෂාණය නිසා ඒකට ඉල්ලුම වැඩි කියලා ඒගොල්ලෝ කියනවා. මේක හැමතැනම නෑ. සුවිශේෂ තැන්වල විතරයි තියෙන්නේ. මේක දුර්ලභයි කියලා භූගෝල විද්‍යාඥයෝ හඳුන්වලා දෙනවා. ඒකට සම්බන්ධ වෙනවා ආර්ථික විද්‍යාඥයෝ. ඒගොල්ලෝ කියනවා න්‍යායක් ඉදිරිපත් කරනවා යමක් දුර්ලභ නම් දුර්ලභ දේ මිල අධික විය යුතුයි. දුර්ලභ දේ මිල අධික විය යුතුයි. ඒ නිසා මේ දෙගොල්ල එකතු වෙලා මේකට ලස්සන කතන්දර නිර්මාණය කරනවා. මේ කතන්දර අනුව තමයි සමාජයේ අපි අනාදිමත් කාලයක ඉඳලා රත්තරන් වලට වටිනාකමක් දීලා තියෙන්නේ. ඒ නිසා අපි මේක ගෙනියනවා ෆිසික්ස් ලැබ් එකකට. ෆිසික්ස් ලැබ් එකකට ගිහිල්ලා කියනවා රත්තරන් සහ ලෝහ දෙක කඩන්න පුළුවන් කුඩාම අණු කුඩාවට කඩන්න කියලා. පරමාණු දක්වා කඩන්න ඒගොල්ලෝ පුළුවන් එච්චරනේ. වර්තමාන ක්‍රමයේ හැටියට නැනෝ තත්ත්වයේ දක්වා ඒගොල්ලන්ට කඩන්න පුළුවන්. කඩන්න කියලා. ඉතින් ෆිසික්ස් ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙන් අහුවොත් එහෙම මේ පරමාණුයේ වෙනසක් තියනවාද කියලා ඒගොල්ලෝ කියන වෙනසක් තියෙනවා කියලා. හේතුව මොකද? ඒගොල්ලෝ තාම ඉන්නේ එතන දෙයක් තියෙනවා. ඒ අභිධර්මයට ගියයින් පස්සේ අභිධර්මයේ තුල සුද්ධාෂ්ටක බවට හෝ සතර මහා භූත බවට මේ රත්තරන් සහ යකඩ කියන දෙකපත් උනායින් පස්සේ සතර මහා භූතවල මූල පදාර්ථවල කිසිම වෙනසක් නැහැ. 네, 그 스님께서 하시는 말씀이 사실 저희가 금을 선택한 거는 가치가 있고 비싸서 선택했다고 합니다. 그러면 사실 이 비싸다라고 누가 말씀하셨냐고 이제 우리가 그 보면 자연학자들이 하시는 말씀이 이 금이라는 이제 금을 만드는 이제 그 어떤 이제 존재라는 돌이 굉장히 귀하고 잡기 힘들고 아무 때나 있는 거 아니라 그래서 이럴 어려운 거다라고 말씀하시고 그리고 경제학자들이라든지 그분들이 모여서 귀한 거는 비싼 거고 그래서 그것을 많은 가치를 줄 수 있는 것이다라고 결정해서 그분들이 그런 비싼 금액을 비싸다고 결정 내린 거예요. 그리고 이 금은
저희가 비식스 연구실, 과학 연구실을 일단 드리고 이거를 부숴버려 주세요라고 하면 이거 다 부숴버리잖아요. 부숴버리면 보이지 않는 만큼 작으로도 부숴버릴 수 있다. 그것을 우리가 이제 전자 하잖아요. 전자로도 근데 그 전자로 그 연구하는 사람들은 그거는 아무 가치가 없다고 이제 얘기를 할 거지만 일반 사람들은 그것조차도 비싸다고 생각을 할 건데 아비달마적으로 보면 아비달마에서는 적으로 이 금을 보면 사실 그것은 4대의 모임이라고 말씀하시고 그냥 아무 가치가 없는 똑같은 4대라고 그 말씀을 하시게 됩니다. 네, 거기 네. රත්තරන් මූල පදාර්ථ ලෝහ මූල පදාර්ථ වෙනසක් නැති වුණාට අපි රත්තරන් වලට කැමති ලෝහ අපි අකමැති. හේතුව තමයි භූගෝල විද්‍යාඥයන් නිර්මාණය කරපු නිෂ්පාදනය කරපු කතන්දර සහ ආර්ථික විශේෂඥයන් විසින් ඉදිරිපත් කරපු විග්‍රහයක්. මේ සියල්ලම එකතු වෙලා තියෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙන. අන්නේ අවිද්‍යාව තමයි අපි ලෝභකමට තල්ලු කරන්නේ. මං කැමති එකට, මං ආසයි එකට, මට ඕන එක. අන්න ඒ නිසා මේ ලෝභ සිතුවිල්ල ඇති වෙන්න බලපාපු මූල බීජය තමයි අවිද්‍යාව. මෙන්න මෙතන තමයි පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ වෙන තැන අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාවෙන් සංස්කාර පටන් ගත්තේ. මෙන්න මෙතන තමයි අපේ මේ සසර චක්‍රය පවත්වාගෙන යන පළවෙනි පියවර ආරම්භ වෙන්නේ. ඒ නිසා ලෝභය පදනම් වෙලා තියෙන්නේ මෝඩකම මුලාව මත. 네, 여기서 저희가 아까 얘기했던 이제 금과 졸근 아까 이제 그런 차이점은 우리가 금을 좋아하는 이유도 졸근 같은 거 싫어하는 이유도 이제 이해하신 것 같다고 생각하시면 왜냐면 우리가 결정한 거 아니라 자연학자들과 경제학자들이 결정 이런 거를 우리는 비싸다고 생각을 하고 있다고 하시고 그런 우리가 이제 이해되는 거는 이거 생긴 거는 모르기 때문에 우리가 4대로 만들어진 거라는 것을 모르기 때문에 비싸다라고 생각을 했다는 거죠. 그러면 이걸 무지로 인해서 생각을 갖게 된다라는 거죠. 그러면 이거를 비슷하게 우리가 용기법에 얘기하는 무명 아비자라는 거 있잖아요. 아비자. 그 아비자라고 말씀하시고 저희가 욕망이라는 거, 로바라는 것도 그렇게 생긴다는 거죠. 무명이 있어서 그 모르기 때문에 사실 욕망이라는 생기는 거죠. 그냥 어리석음이 연결되어 있다는 거죠. 그래서 저희가 아비자 바자 상카라 그러니까 무명이 있으니까 행위 상카라를 일어난다 그렇게 말씀을 하시게 되는 거죠. 그러니까 이것을 결론적으로 말씀하면 그 욕망이라는 것은 혼자서 일어난 것이 아니라 무명이 있기 때문에 그 무지가 있기 때문에 그 생겨났다라고 말씀하십니다. දැන් අපිට පැහැදිලි අපේ ව්‍යායාමයේ උත්සාහය විය යුත්තේ අවිද්‍යාවට එරෙහි සටන් කිරීම. බෞද්ධයෙකුගේ මූලික වගකීම බලාපොරොත්තු අභිප්‍රාය තමයි මෙන්න මෙතෙන් දෙන එක. කිං සච්ච ගවේෂි කිව්ව එකට. කිං කුසල ගවේෂි කිව්ව එකට. අවිද්‍යාවට එරෙහි කටයුතු කරන එක. අවිද්‍යාවට එරෙහි කටයුතු කිරීම නම් ප්‍රඥාව දියුණු කිරීම. ප්‍රඥාව ලබා ගැනීම. විස්ඩම් එක අචීව් කිරීම. ඒ තමයි අපේ පරමාර්ථය. අපි ඒ පරමාර්ථය තුළ ඉඳගෙන තමයි බෞද්ධයන් හැටියට පිළිවෙත් පුරන්නේ. ඒ පිළිවෙත්
සම්පූර්ණ කරන මාර්ගය හඳුන්වනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය Noble Eightfold Path. 네. 사실 이제 그러면 우리 불자로서 수행자로서 저게 해야 할 일은 무명이란 사오는 겁니다. 무명, 무지, 아비자란 사와야 되는 거고. 왜냐하면 아비자를 이겨야지 다른 많은 것들, 아까 얘기했던 로바, 데사, 모하를 이겨낼 수 있다고. 그러니까 로바, 데사, 모하의 원인이 이제 무명이라고 말씀을 하시고, 그래서 이 세상에 진리는 무엇인가, 그리고 이 세상에 능숙함은 무엇인가라는 그런 이제 시다르타가 하셨던 그 말씀이 그걸 잡기 위해서 시다르타가 이제 그 집을 떠나신 거잖아요. 그러면 그 답은 바로 무명을 조라하는 지혜라고 하십니다. 무명이랑 싸우려면 저희가 지혜라는 것을 개발을 해야 된다는 거죠. 그러면 그 지혜는 바로 그 발전도에 대한 이해라고 하십니다. 그래서 그 발전도를 말씀을 하도록 하겠습니다. ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස් තුනකට අපිට බෙදා ගන්න පුළුවන්. කොටස් තුන සීල, සමාධි, ප්‍රඥා. මේ තමයි අපේ අධ්‍යාත්මය සිත දියුණු වෙන හැටි. සීලය දියුණු වෙන්න ඕන. සමාධිය ගොඩ නැගෙන්න ඕන. සීලයත් සමාධියත් ගොඩ නැගෙන තැන තමයි ප්‍රඥාව පහළ කරගන්නේ. ඒ ප්‍රඥාව පහළ කර ගැනීම තමයි අපේ මූලික බලාපොරොත්තුව පරමාර්ථය. ඒකින් සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී ප්‍රතිපදාව තුළ අවසාන ඉලක්කය තමයි ප්‍රඥාව පහළ කරගන්නේ. ප්‍රඥාව පහළ නොකරගෙන අපිට ලබන්න පුළුවන් කිසිම ලෞතුර උත්තරීතර ලෝකෝත්තර ප්‍රතිඵලයක් අපිට නැහැ. ඊට මෙපිට ලෞකික ප්‍රතිඵල තියෙන්න පුළුවන්. ඒක දැන් අපි බලමු කොහොමද මේ සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කරගන්නේ. ඒකට තියෙන වැඩපිළිවෙල මොකක්ද? 사실 그 발전도를 세 가지로 나눌 수 있다 할 수 있다고 하십니다. 그것은 바로 개정해입니다. 시라, 사마디, 파ඥා. 그러면 이 개정해 세 가지가 완성돼야지 저희가 깨달음이라는 것을 얻을 수가 있는데, 그러면 이 발전도 안에 있는 개정은 계율과 사마디를 같이 함께 개발해야지 반야에 도달할 수 있다고 합니다. 그러니까 계율과 사마디 집중을 완성될 때 지혜가 얻게 된다고 하십니다. 그러면 그 지혜를 얻지 못해서 어떤 수행 방법을 하셔도 그 부처님이 말씀하시는 괴로움과 괴로움의 원인을 보는 지혜는 얻지 못한다고 하십니다. 그래서 그 괴로움과 괴로움의 원인이 보는 그 지혜를 얻지 못하고 다른 것들은 얻을 수 있다고 합니다. 그거는 세속적인 우리가 얘기하면 이제 신통력 같은 어떤 이제 것들은 세속적인 진리 그런 거 얻을 수 있겠지만 출세관적인 진리는 그 얻으려면 무조건 이 개종의 완성이라고 말씀하십니다.
සීල සමාධි ප්‍රඥා දියුණු කරන වැඩපිළිවෙල ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුන හඳුන්වන්නේ දාන සීල භාවනා. දාන සීල භාවනා තමයි අපි එදිනදා ජීවිතේ ප්‍රගුණ කරගත යුත්තේ සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න. දානය කොහොමද අපි ප්‍රායෝගික කරගන්නේ ජීවිතේට? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැනි අංගයට තමයි දානය සම්බන්ධ වෙන්නේ. දෙවැනි අංගය අපි දන්නවා සම්මා සංකප්ප. සම්මා සංකප්ප කොටස් තුනයි. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප තමයි දානය. දාන නෙක්ඛම්ම සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ බලාපොරොත්තුවකින් තොරව අත්හැරීම. බලාපොරොත්තුවකින් තොරව අත්හැරීම. එහිදී කිසිදු ආකාරයක බලාපොරොත්තුවක් සිතුවිල්ලක් නොතිබීමම අත්හරින්න පුළුවන් වෙනවා. එහෙම අත්හරිනකොට නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද අවිහිංසා සංකප්ප දෙක ගොඩ නැගෙනවා. අව්‍යාපාද කියලා කියන්නේ නොනැසීම, අන් අයව තැලීම, පීඩනයට ලක් නොකිරීම කියන එක. අවිහිංසා කියලා කියන්නේ හිංසා නොකිරීම. වචනයෙන් වෙන්න පුළුවන්, කයෙන් වෙන්න පුළුවන්. හිංසා නොකිරීම. ඒතර මේ කරුණු දෙක තුල කියවෙන්නේ කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂා. ඒතර බලාපොරොත්තුවකින් තොරව අත්හරීම තුලදී මෛත්‍රිය දියුණු වෙන්න ඕන, කරුණාව දියුණු වෙන්න ඕන, මුදිතාව දියුණු වෙන්න ඕන, උපේක්ෂාව දියුණු වෙන්න ඕන. මෙන්න මේකට තමයි දානය කියලා කියන්නේ. අපි බලමු මේ දානය කොහොමද ප්‍රායෝගිකව අපි ජීවිතයට එකතු කරගන්නේ කියලා. 네, 여기서 아까 개정회를 말씀하시는데 개정회를 개발하려면 어떻게 뭐 해야 되나 이렇게 말씀하실 때 사실 개정회를 이제 개발하고 완성하려면 그 다시 보시 개 수행을 하셔야 된다 합니다. 그 보시 나나 개시라 마바나 수행 이 세 가지를 해야 된다고 하십니다. 그러면 나나라고 할 때는 바로 우리 발전도에서 얘기하는 두 번째 그 삼마 상카파 올바른 의도를 이제 그 말씀을 하십니다. 그러면 그 삼마 상카파가 올바른 의도가 세 개로 나눠진다고 합니다. 그래서 그 네캄마 상카파 그러니까 이제 그 네캄마 상카파라는 거는 바라지 않고 보시하는 거, 바라지 않고 보시를 하는 건데 그것을 바라지 않고 뭔가를 바라는 마음을 갖지 않고 보시하게 되면 그때는 그 아위아바다 그 상카파, 아윈사 상카파라는 세 개 그 상카파의 세 개가 완성된다고 하거든요. 그 아위아바다라는 거는 제가 이제 상대방에 대한 갖고 있는 어떤 이제 해로운 마음 그리고 아윈사 상카파라는 거는 여기 상대방을 괴롭히고 싶다라는 그렇게 없는 마음이 그 두 가지 마음이 생기게 된다고 합니다. 무주상보시라고 하죠. 그냥 그 상을 갖지 않고 그리고 바라는 거 없이 하는 보시에서는 이 두 가지 생각을 같이 다룬다고 하시고 바로 그 말은 사무량심이라고 합니다. 사무량심. 그럼 이거를 계속 하게 되면 그 사무량심의 마음을 갖게 된다고 하십니다. 그러면 그 사무량심의 마음을 가지는 보시는 어떤 건지 다시 한번 설명하도록 하겠습니다. දානය කොටස් තුනක්. ආමිෂ දාන, ධර්ම දාන, අබේ දාන. මේ දාන කොටස් තුනෙන්ම සිදු කරන්නේ
හිත මෘදු කරන එක. ෆ්ලෙක්සිබිලිටි එක වැඩි කරන එක. මේ හිත මෘදු කරන ශ්‍රමවේදයේ තුල තියෙන ගුණාංග 4 තමයි කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව. ඒතර මේ දානය මේ අංග තුන වශයෙන් ආමිෂ දාන, ධර්ම දාන, අභය දාන වශයෙන් කොහොමද පුරන්නේ? සම්පූර්ණ කරන්නේ. එදිනදා ජීවිතේ අත්නොහැර කොහොමද මේක කරන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ආමිෂ දාන කියන්නේ මූලික දේවල් අන් අයට දෙන එක. මූලික දේවල් කිව්වහම පස්සේ එකට කියනවා ආහාර, ඒ වගේම ඇඳුම් පැළඳුම්, ගෙදර දොරවල්, ලිවර බෙහෙත් මේ ටික. මේ මූලික දේවල් අන් අයට බෙදා ගැනීම, අන් අයත් එක්ක බලාපොරොත්තුකින් තොරව බෙදා ගැනීම ආමිෂ දාන. දැන් මේක කොහොමද හැමදාම කරන්නේ? හැම මොහොතෙම කරන්නේ කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි මේක මේ විදිහට සරලව තේරුම් ගන්න ඕනේ. සරලව තේරුම් ගන්නකොට මෙන්න මෙහෙම අපිට පුළුවන් මේක කරන්න ප්‍රායෝගිකව. මොකක්ද? ආමිෂ දානේ ආහාර කියලා ගන්න. ආහාර දීමනාව කියලා කියන ආහාර දෙන. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි උදේ කෑම කනවා, දවල් කෑම කනවා, රාත්‍රී කෑම කනවා. ඒතර මේ ගන්න ආහාරය කවුද ගන්නෙ? මමද? මේ ශරීරය. මේ ශරීරය මටයි තිබෙ. මේ ශරීරය මටයි තිබෙ. මේ ශරීරය මගේ නෙවෙයි. ඒතර මේ ශරීරයට මම ආහාරයක් දෙනකොට, ඔබ ආහාරයක් ගන්නකොට මෛත්‍රී, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මේ ආහාරය නිසා ශරීරයේ බඩගිනි නිවේවා. යම්කිසි දුකක් ශරීරයේ බඩගින නිසා ඇති වෙලා තියෙනවා නම් ඒ දුක නැති වේවා, සංසිඳේවා. ශරීරයේ සුවපත් වේවා කියන සිතුවිල්ලෙන් ඔබ ආහාර ගන්නවා නම් ඔබ ආමිෂ දාන දෙන කෙනෙක් වෙනවා. ඔබගේ නිවසේ ඔබ අන් අය වෙනුවෙන් ආහාරයක් පිළියෙල කරනවා නම් ඒ අයගේ කුසගිනි නිවේවා. ඒ අයගේ තියෙන කුසගින නිසා තියෙන අපහසුතාවයෙන් නැති වේවා. ඒ අය සුවපත් වේවා. මේ හදන තේ කෝප්පය නිසා, මේ හදන ආහාර ටික නිසා ඔබ එහෙම හිතලා සකස් කරනවා නම් එතන තියෙන්නේ දාන. ඒ විතරක් නෙවෙයි, ඔබ ආහාර අනුභවයේ සහ ආහාර පිසීම සඳහා භාවිතා කළ භාජන සෝදලා සිංකයකට අතාරිනකොට ඔබට සිතුවිල්ලක් හදාගන්න පුළුවන් නම් අපිට නොපෙනෙන විශාල සත්ත්ව කොටසක් සත්තුන් ඉන්නවා. ඒ අයට මේ ආහාරයක් වේවා, අය සුවපත් වේවා කියලා එතනදී ආමිෂ දානේ ඔබට පුරන්න පුළුවන්. 여기서 스님께서 보시는 세 가지 말씀하시는데, 하나는 아미사 보시, 기쁜 것을 드리는 보시라고 하고, 아베야다는 이제 몸의 두려움을 없애는 보시, 세 번째는 남마, 법보시 이렇게 세 개를 하는데, 그러면 이 세 가지 보시가 어떻게 우리한테 우리 삶에서 일상생활에 적용할 수 있을까? 매일매일 이 보시를 할 수 있을까? 그러면 왜냐면 이 부처님 말씀이 했던 가르침을 늘 항상 삶에 해야지 우리가 개정해를 개발할 수 있는데, 그러나 늘 할 수 있는 기회가 어떻게 되는지 부처님 스님께서 말씀하시는데, 예를 들면 보통 저희가 아미사 다나라고 하는 거, 기본적인 보시라는 것을 뭘까? 기본적인 음식을 주는 거, 그 다음에 약 보시하는 거, 그 다음에 뭐 먹을 것이 없으면 먹을 것이 해주는 거, 그래서 옷 같은 거 이제 주는 거, 이걸 기본적인 보시라고 하는데, 그러면 그것은 사실 저의 몸이라고 생각하시면, 우리가 매일매일 아침, 점심, 저녁으로 밥 먹는데 새끼 먹잖아요. 그러면 우리 몸은 누구 몸일까요? 우리 몸은, 우리가 갖고 있는 몸은 누굴까요? 누구 걸까요? 자기 스스로 자기 거 아니라는 거죠. 내 몸도 내 거 아닌데. 그러면 우리가 아침 먹을 때, 내 이 밥을 먹어서 너의 배고픔이 없어지고, 너가 갖고 있는 어떤 괴로움이라든지 어려움이라는 건 없어지고, 그런 바라는 마음으로 먹여줄 수 있다고. 그러면 그것을 아미사, 아까 얘기했던 기본적인 보시라고
말씀하십니다. 그리고 그뿐만 아니라 만약에 내가 음식을 만드는데 그 음식은 내가 누구한테 만들어서 줄 때 그 드시는 뭐 가족이라든지 그 누군가가 이거 드셔서 편안하고 배고픔 없어지고 편안하게 살면 좋겠다. 그리고 괴로움이 없어지면 좋겠다. 이런 마음으로 그 보시를 준다면 그것도 아미사 보시, 기본적인 보시로 말씀하십니다. 또 하나는 나중에 이제 요리를 해서 남는 이제 그릇 닦잖아요. 닦으면서 싱크대에 그걸 저희가 이제 버리잖아요. 버리면서도 이 음식을 이 세상에 있는 어떤 존재에 먹을지 모르는데 그 먹는 존재가 이거를 인해서 편하고 배고픔이 없어지고 사라지고 그런 마음을 가져서 매일매일 한산할 수 있는 아미사다나라고 말씀을 하십니다. ධර්ම දානය කියලා කියන්නේ දැනුම සහ අපේ එක්ස්පීරියන්ස් එක අන් අයත් එක්ක කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව බෙදා ගැනීම. ඔබ අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට වැඩිහිටි සහෝදරයෙක් සහෝදරියක් හැටියට නිරන්තරයෙන්ම ඔබගේ ළඟ සිටින දරුවන් සහෝදර සහෝදරියන්ට ඔබ ළඟ දැනුම ඔබ බෙදා ගන්නවා. ඔබේ තියෙන අත්දැකීම ඔබ බෙදා ගන්නවා. ඒ අනුව කියනවා මේක කරන්න එපා, මේක කරන්න, මේක මෙහෙම කළොත් ඔබට මේ කියන ප්‍රතිඵල ලබන්න පුළුවන්. ආදි වශයෙන් ඔබ උපදෙස් දෙනවා. ඔබ ඔබගේ අදහස් එයාට ලබලා දෙනවා. ඔබ ඔබගේ දැනුම එයාට එක්ක බෙදා ගන්නවා. මෙන්න මේ දැනුම බෙදා ගැනීම තුළ අත්දැකීම් බෙදා ගැනීම තුළදී සමහරට එතන ඔබගේ එකට වැඩ කරන පිරිස ඉන්න පුළුවන් කෝවර්කර්ස්ලා. එතනදී ඒ හැම තැනකදීම ඔබ එය කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අන් අයගේ යහපතම තකාගෙන සිතාගෙන ඒ උපදෙස් දෙනවා නම් අන්න එතන ධර්ම දානයේ තියෙන ඒකත් ධර්ම දානය. 네, 그리고 법보시를 말씀하시면 그 법보시란 담마다나라는 거는 사실 제가 갖고 있는 경험, 지식을 그리고 내가 갖고 좋은 에너지를 남한테 보시하는 거고 예를 들면 내 아이, 내 가족들, 내 남편, 뭐 아내, 그 친구들 이 모든 분들한테 내가 갖고 있는 어떤 이제 그 좋은 그 성향, 그런 공덕의 마음을 그 나의 그분들한테 신심으로 자비스러운 마음으로 해주는 거예요. 예를 들면 어떤 문제가 이렇게 하는데 그거를 내가 이렇게 하면 해결될 거라는 생각을 한다면 그것은 그 아까 얘기했던 뭔가 바라는 마음 없이 그냥 이 진심으로 조언을 해주는 거. 그리고 회사 다닌다면 회사에서 밑에 직원이나 누군가의 직원들이 있으면 그 직원들한테도 본인의 그 생각을 지식과 그 갖고 있는 경험을 나눠서 나눠주는 것도 이 법포시라고 말씀을 하십니다. අභයදානය කියලා කියන්නේ ජීවිතයට උපකාරයක් වෙන ජීවත් වීමට උපකාරයක් වන ලෙස කටයුතු කරන ජීවිතයේදී අපි මේ ජීවිතයේ දීම කියන එක තුල හිතන්නේ මරන්න යන කෙනෙක් මරණය නිදහස් කර ගැනීම තමයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි. අපිට මේ දිනදා ජීවිතේ මේ අභයදානය පුරන්න පුළුවන්. ලෝකයේ තියෙන භයානකම හානිකරම කරුණු දෙක තමයි සැකේ සහ බය. අද ලෝකේ පුරාම තියෙන පරීක්ෂණවලදී තහවුරු කරගෙන තියෙනවා කැන්සර්, ඩයබටික්, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් කියන මේ මාරාන්තික රෝග ප්‍රතිකර්ම නැති මාරාන්තික රෝග ඇතිවීමට ප්‍රධාන හේතුවක් කියලා සැකේ සහ බය. අභයදානය කියලා කියන්නේ එහෙමනම් මෙන්න මේ සැකේ සහ බිය ඇති නොවන ලෙසට කෙනෙකු ළඟ තමා නිසා
සැක සහ බිය ඇති නොවන ලෙස කටයුතු කරන එක තමයි අවේදානය කියලා කියන්නේ. doubt and fear කියලා කියන්නේ මහ විශාල හානිකර භයානක දෙයක්. එනේ ඒක කොහොමද වෙන්නේ? ඒක වෙන ක්‍රමේ බොහොම සරලව හිතන්න. ඔබ මාර්ගයක ඇවිදගෙන යනවා. ඔබ ඔබගේ රැකියා ස්ථානට යනවා. ඔබ ඉස්කෝලේට යනවා. ඔබ පන්සලට යනවා. ඔබ කොහේ හරි මේ යන ගමනකදී ඔබ පසු කරගෙන යනවා තව විශාල පිරිසක්. එතන මේ විශාල පිරිස පසු කරගෙන යන ඔබ ඒ පිරිස දෙස බලන්නේ නැතුව කතා කරන්නේ නැතුව ඔබ ඔබගේ පාඩුවෙම යනවා නම් ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ පාඩුවෙම යනවා නම් අපි මිනිසුන් හැටියට මේ දෙවිල් අතරම සැකයක් ඇති කරගන්නවා. කවුද මේ? මොකද මෙයා මෙතන? ඇයි මේ වෙලාවට? මේ ආදිවාසී සැක එක ස්වභාවිකයි. හැබැයි ඒ සැකය අපිට නැති කරන්න පුළුවන් බොහොම සරලව. කොහොමද? අව්‍යාජව අවංකව. එයාට අපිට පුළුවන් නම් මද සිනහවකින් සංග්‍රහ කරන්න. මම ඔබ මිනිස්සෙක් හැටියට හඳුනා ගන්නවා කියන විදිහට. good morning කියනවා නම්, good evening කියනවා නම්, good afternoon කියනවා නම්, එයාට එක පුංචි වචනයක් කුමාරු කරනවා නම් අන්න සැකය, බිය ඒ තුලින් අපිට නැති කරන්න පුළුවන්. එයාගේ සිත තුළ ඒක අභේදානය. ඒක සිනහවකින්ම පුළුවන් අපිට අභේදානය පුරන්න මේ ප්‍රායෝගික ජීවිතය. 네. 두 번째는 사실 세 번째는 이제 무의 보시, 두려움 없애는 이제 보시라고 하거든요. 그러면 보통 저희는 두려움 없앤다라고 하면 뭔가 누군가를 이제 죽는 것에서 벗어나게 한다. 이런 이제 생각을 보통 드는데 사실 그거뿐만 아니라 우리가 매일매일 어떻게 이제 두려움의 보시를 할 수 있는, 그 두려움 없애는 보시를 할 수 있는가. 그럴 때는 사실 이 세상에서 제일 다들 갖고 있는 큰 문제는 이심과 두려움이라고 합니다. 항상 이심하고 두려워하고 두 가지로 세계가 많이 흔들리고 있고 다들 힘들고 사는데 사실 저희는 그 암이나 당뇨나 그 다음 여러 가지 이제 그 고혈압이나 어떤 질병들 인해서 사람들 많은 두려움을 갖고 있고 그런 이제 그 두려움으로 그러니까 전쟁이나 이런 걸 인해서도 갖고 있고 그래서 이거를 이런 마음을 갖고 있는 사람들을 거기에서 이제 편하게 해줄 수 있는 내가 나서서 그분들한테 보시할 수 있는 방법은 예를 들면 그 사람에 대한 사물한심으로 자비 마음을 내시면서 생각하는 건데요. 예를 들면 저희가 길가에 갈 때 길을 지나가면 이제 모르는 사람들이 쭉 앞서서 가면 그 사람도 나도 조용히 가고 그 사람도 이제 가고 있는데 가고 있으면 일반 사람들은 그 사람들을 보고 또 뭐 하는 사람인가? 어디 가는 사람인가? 이런 생각이 서로서로 드는데요. 서로서로. 이심이 생긴다는 거죠. 서로서로. 이심이 생기니까 그러긴 해서 서로 기분 나쁘게 보고 안 좋게 보고 그런 식으로 보통 우리가 일반 생활을 할 때 그렇게 생각하게 되는데 사실 그러지 말고 저희가 지나가는 사람이 누군가 만나면 그냥 웃음을 하나 해줄 수 있으면 그 사람도 이심이 사라지고 뭔가 두려움이 사라진다는 거죠. 그러니까 웃음 하나만으로도 저희는 이 무의 보시를 두려움 없애주는 보시를 할 수 있는 거죠. 그러니까 매일매일 우리가 일상생활에서 할 수 있는 그 보시라고 그렇게 말씀을 하십니다. දැන් අපි ඉගෙන ගත්තා දානය කොටස් ආකාර තුනකින් පුරන්න පුළුවන් කියන එක. ඒක මේ විදිහට දානය පුරන එක ඊළඟට සම්බන්ධ වෙන්නේ සීලයත් එක්ක. සීලය කිව්වහම අපි ගොඩක් දෙනෙක් හිතන්නේ පංචශීල, අටශීල, දසශීල, ත්‍රිවිධ උපසම්පදා සීල ආදී වශයෙන් මේ ප්‍රභේදයක්. නමුත් සීලේ තියෙන කුමක් සඳහාද? සීලේ බලාපොරොත්තුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ සීලය හඳුන්වා දීම පිළිබඳව දේශනා කරන්නේ
සංඝ සුට්ටුතාය සංඝ පාසුතාය. බොහෝ පිරිසකගේ සතුට පිණිසත් බොහෝ පිරිසකගේ සුව පහසුව පිණිසත් තමයි ශික්ෂා පදයන් පනවලා තියෙන්නේ. ලෝකේ පුරාම හැම සංස්කෘතියකම හැම ආගමකම ශික්ෂාවක් තියෙනවා. හැම රටකම තියෙනවා. රටවල් වල තියෙන constitutions, law and order, norms, values, taboos මේ ඔක්කොම සීල. මේ ඔක්කොම කියන්නේ සීල. ඒතර මේ සීලය තුළ එවනම් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? බුදුජානක වහන්සේ දේශනා කරනවා ආර්ය ධන හතක් පිළිබඳ. සප්ත ආර්ය ධන. එකක් තමයි හිරිඔත්තප්පියන් ධන. ලැජ්ජාව සහ බිය කියන එක. මේ ලැජ්ජාව සහ බිය කියන එක ගොඩනගන එක, දියුණු කරන එක උතුම් මානව ගුණයක්. ලැජ්ජාව නැතිකම තමයි මනුස්සත්වයේ පරිහානිය කියන්නේ. නිසා මේ ලැජ්ජාව සහ බිය කියන එක ගොඩනගන එක මානසිකත්වයේ උතුම් බවක්. අන්න ඒ උතුම් බව ඇති කරන, ඒ උතුම් බව නිර්මාණය කරන ක්‍රමවේදය තමයි සීලය කියලා කියන්නේ. තව විදිහකට කිව්වොත් සීලය කියලා කියන්නේ නිර්වුල් මනසක් ඇති කරන ප්‍රධානම ක්‍රමවේදය. අපි සීල සමාදන් වෙන්නේ නිර්වුල් මනසක්, සැකෙන්තර බියෙන්තර සිතක් පවත්වාගෙන යන්න. සැකෙන් බියෙන් ජීවත් වෙන කෙනෙකුට සමාධියක් ඇති වෙන්නේ නැහැ. සැකෙන් බියෙන් ජීවත් වෙන කෙනාට ඇති වෙන තත්ත්වයට කියන ස්ට්‍රෙස් anxiety දක්වා දික් වෙන්න පුළුවන්, anxiety depression වෙන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලෝ මානසික රෝගී බවට පත් වෙනවා. ඒතර මෙන්න මේ මාර්ගය අවහිර කරන තැන ඒ අනිත් පැත්තට පෙරලන තැන තමයි සීලය. සීලය තුළ තියෙන එහෙනම් මනස සංසුන්ව පවත්වාගෙන යාම සඳහා උතුම් මානසික නිරෝගීකම සකසා ගැනීම සඳහා තියෙන ක්‍රමවේදයට තමයි සීල ප්‍රතිපදාව කියලා කියන්නේ. 저희가 이래서 이제 보시의 세 가지를 이제 배우게 되는데요. 그 아까 얘기했던 아미사, 아베야, 남마, 그러니까 그 기본적인 보시, 무의 보시, 그 법보시 이렇게 세 개인데, 그러면 이 보시 다음에는 이 보시가 사실 계율로 연결됩니다. 그 계율로 연결되는데, 우리가 계율이라고 할 때는 우리가 발계, 뭐 쉽게 이렇게 여러 가지 계율 그걸 생각나고 그걸 그냥 갖고 그냥 그 산다라는 생각을 하게 된다고 하시는데, 사실 그 말씀 아니고 부처님은 계율을 알려준 그 이유는 본인과 남을 행복하고 편안하기 위해서 계율을 알려줬다고 합니다. 본인도 행복해지고 남도 행복해지고 그리고 본인도 편안해지고 남도 편해지는 그런 의미로 이 계율을 알려줬다고 합니다. 그리고 또 하나는 이 계율이 없이는 사람들이 행복해질 수 없고 집중이 될 수 없다고 말씀하십니다. 왜냐하면 계율이 없는 사람한테는 그 수치심과 두려움, 그 양심이 없는 그냥 두려움을 다룬다고 합니다. 그래서 두려움과 그 수치심을 란자라고 하는 수치심 아니고 그 양심 없는 것 같은데, 양심 없는 그 마음이 그 있는 사람한테는 집중할 수 없다고 합니다. 그래서 저희가 계율을 지키게 되면 그것을 얻게 되고 집중이, 그러니까 사마디 할 수 있다라고, 사마지를 할 수 있다고 하시고, 여기 안심이 없는 그 두려움을 가진 사람들한테 생기는 거는 스트레스라고 합니다. 스트레스. 그래서 저희가 이 계율을 지게 되는, 계율을 갖게 되는 가치가 있는 이유는 바로 선정의 수행, 그 집중에 도움이 되기 때문이라고 말씀하십니다. දානය පුරණ හැටි තේරුම් ගත්තොත්, සීලය පුරණ හැටි තේරුම් ගත්තොත් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලොකු පියවරක් තවන්න පුළුවන්.
තුන්වෙනි පියවරත් මේකට එකතු කරගත්තාම අපේ ගමන් මාර්ගය සම්පූර්ණත්වයට අපිට පත් කරගන්න පුළුවන්. අපේ අවසාන ඉලක්කය ප්‍රඥාව සාක්ෂාත් කරගන්න පුළුවන්. නිසා තුන්වෙනි එක අපි කියනවා භාවනාව කියලා. භාවනාව කියලා කියන්නේ මානසික ව්‍යායාම, mental exercise. භාවනාව තුළ හුදෙක් කකුල් දෙක ක්‍රොස් කරගෙන නිදහස් තැනක වාඩි වෙලා ඉඳීමම නෙවෙයි. ඒක බාහිරින් පේන. ඒ තුළ වෙන්න ඕන දේ තමයි තමන්ගේ හිත තමන්ට දකින්න පුළුවන්කම උත්සාහ කරන. පාළි අටුවාවේ කියන්නේ භාවේති ඒතායාති භාවනාව. චිත්ත සංතානය තුළ ඇති වෙන අකුසල් හඳුනා ගැනීම, අකුසල් පාලනය සඳහා දරන උත්සාහය තමයි භාවනාව. එහෙනම් තමන්ගේ හිත තමන්ට දකින්න දරන උත්සාහය තමයි භාවනාව කියන්නේ. හිත දකින්න දරන උත්සාහය භාවනාව. ඇති වෙන සිතුවිලි වල මුල හඳුනා ගන්න දරන උත්සාහය. ලෝභ සහගත මුල් තියෙනවා, ද්වේෂ සහගත මුල් තියෙනවා, මෝහ සහගත මුල් තියෙනවා. සිතුවිල්ලක් ඇති වෙනකොටම මේ සිතුවිල්ල මුල මොකක්ද කියන එක හඳුනා ගන්න පුළුවන්. කාල සීමාව කෙටි කරලා වහාම ශනිකවම හඳුනා ගන්න පුළුවන් තත්යකටපත් වීම සඳහා තියෙන ක්‍රමවේදය තමයි භාවනාව. අරමුණක් අරගෙන ඒ අරමුණ තුළ විග්‍රහ කරමින් අපි පුරුදු වෙන්නේ ඒකට. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ආනාපාන සතිය කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාස, breathe in breathe out. ඒක breathe in breathe out කියන ફોકસ කරගෙන ඉඳලා මොකක්ද මේ පුරුදු කරන්නේ? මේ භෞතික ක්‍රියාවලියත් එක්ක හිත ගමන් කරවන්න පුරුදු කරනවා. හුස්ම ගැනීම breathe in breathe out. මේ ක්‍රියාවලියට එකතු කරනවා හිතත් එක්කම මේ ක්‍රියාවලිය කරනවා. මේ ක්‍රියාවලිය තුළ කරන්නේ පුරුදු පුහුණු කරන්නේ මොකද්ද? හිතට බලන්න, තමන්ගේ හිතටම බලන්න පුරුදු කරනවා. අභ්‍යන්තරයට යොමු කරනවා. ඉතින් මේකට ඔබට වෙලාවක් හොයාගන්න නැහැ කියලා පස්සට දානවනම් දැන් අද නිදිමතයි බෑ භාවනා කරන්න කියලා ඔබ හිතනවනම් දැන් too early අද භාවනා කරන්න බෑ කියලා හිතනවනම් it's too late අද භාවනා කරන්න බෑ කියලා හිතනවනම් අන්න අපි වරද්ද ගන්න තැන. ඒ නිසා සරල දවසේ පැය 24න් පැය 15ක්වත් අපි අවදි වෙනවා. මේ පැය 15 තුල පැයකට වරක් හොඳට ඔබගේ ලන්ස් පිරෙන්න හුස්ම රැල්ල ගන්න. ලන්ස් සම්පූර්ණ 100%ක්ම පෙනහැල්ල සම්පූර්ණ 100%ක්ම එම්ටි කරවන්න, හිස් කරවන්න. මෙහෙම විනාඩියක් සෑම පැයකටම විනාඩියක් කරමින් ඔබගේ හුස්ම රැල්ල දෙස බලාගෙන මේ විදිහට දවසට පැය 15ක් අවදියෙන් ඉන්නවා නම් විනාඩි 15ක් තන්නේ නැතුව ඔබට භාවනා කරන්න පුළුවන්. ඒක ඔබට ලැබෙන අවස්ථාවන් වැඩි කරගන්න පුළුවන්. ඔබ කෝච්චිය යනකොට, බස් එකේ යනකොට, ඩ්‍රයිවිං කරනකොට, පාරේ පයින් යනකොට, බාත්රූම් එකේ ඉන්නකොට මේක කරන්න පුළුවන්. බාධාවක් නැහැ. ඒ නිසා වෙනම වෙලාවක් හොයාගන්න යනවට වඩා එහෙම අවස්ථාවක් තියෙනවා නම් ඒක උතුම්. නමුත් එහෙම අවස්ථාව නැත්තම් තියෙන සෑම අවස්ථාවක්ම භාවනාවේ අවස්ථාවක් බවට පත් කරගන්න. කෑම උයන කොටත් මේක කරන්න පුළුවන්. කෑම කන කොටත් මේක කරන්න පුළුවන්. බාත්රූම් එකෙදිත් මේක කරන්න පුළුවන්. අන්න ඒ විදිහට කාලය යොදව ගන්න භාවනාව සඳහා. ඒ තුළින් ඔබට පුළුවන් ඔබගේ හිත දකින්න. ඔබගේ හිත දකින්න ඔබට පුළුවන් වීර්ය වඩන්න. හිත තුළ ඇතිවෙන අනවශ්‍ය සිතුවිලි යටපත් කරලා අවශ්‍ය සිතුවිලි මතු කරගන්න.
네. 그리고 이제 그 다나 보시와 계율 이 두 가지를 이해된다면 사실 이제 발전도가 어느 정도 이제 행하게 된다고 말씀하십니다. 그러면 발전도를 완성하려면 그 수행이 명상의 수행이 길이 필요하다고 합니다. 사실 저희가 명상 수행이라고 하면 보통 사람들은 가부좌로 앉아서 그냥 한쪽에 앉아서 그렇게 생각을 하면서 그냥 수행하는 생각만 하는데, 근데 어떤 그런 자세와 그런 기회가 없으니까 명상 안 하려고 하는 분들이 많다고 하십니다. 그러면서 이제 이 주석서에 보면 마와나라는 그 명상이라는 거의 설명이 그 마웨디 에타의 마와나 이런 식으로 말씀하시는데 마음에 일어나는 마음의 작용들, 마음의 이제 그 본래들 아는 것이 알아차리는 것이 수행이다라고 이렇게 이제 그 말씀을 하시거든요. 그러면서 보통 우리가 마음에서 일어나는 어떤 이제 그 탐진지에 그 풀이 그 알아차릴 수 있으면 그 굉장히 저희한테 큰 지혜를 가져오는 시발점이라고 말씀하시고, 그 다음에 보통 저희는 이제 달숨 날숨을 통해서 그걸 이제 마음을 이제 집중하죠. 달숨 날숨을 집중하면서 마음이 일어나는 것들 보는데, 거기에서 마음이 마음을 보는 그런 이제 그 기회를 이제 여러분들께서 자주 만들어야 된다고 하십니다. 그래서 저희는 보통 시간이 없고 너무 바쁘고 그리고 일이 있고 저 있고 이런 식으로 해서 저희가 계속 이런 기회를 놓치고 미룬다고 하십니다. 근데 보통 저희는 24시간 있으면 거기서는 15시간 정도는 개워 있다고 하십니다. 개워 이제 15시간은 나머지를 잠자는 거 되고, 그러면 그 15시간에 그 1시간에 한 번씩 큰 숨을 들이마시고 내쉬면서 큰 숨을 들이마시고 이 전체 우리 폐의 숨을 완전히 피워버리는 거 한번 완전 비워버리고 내쉬면서 그렇게 여러분들이 한번 마음의 그 순간에서 마음이 일어나는 그 마음의 본래를 한번 쭉 이제 그 바라보면 여러분들이 그것을 15분에 그 1시간에 1분을 해도 하루에는 15분을 할 수 있다는 거죠. 그래서 그런 식으로 삶의 일상생활에서 그런 습관을 가지게 되는 것이 굉장히 중요하다고 하시고, 그렇게 하면 그 사람한테는 마음을 볼 수 있다고 합니다. 마음을 볼 수 있는 힘이 생기고 마음에서 내가 이 마음에 어떤 것을 어떤 본래가 내 마음에 일어나고 있고, 그 다음에 어떤 좋은 생각들이 선한 생각들이 내 마음에 일어나 있는지는 알 수 있다고 하십니다. 그래서 일상생활에 이 부처님이 이 말씀을 이 수행을 특히 수행을 적용할 수 있도록 노력하시라고 말씀을 하십니다. මේ විදිහට දානය නැමැති ඇප්ලිකේෂන් එක, සීලය නැමැති ඇප්ලිකේෂන් එක, භාවනාව නැමැති ඇප්ලිකේෂන් එක ඇප්ලයි කරගෙන යනකොට අපේ ජීවිතයට එකතු කරගෙන ප්‍රායෝගික කරගෙන යනකොට
සම්මා දිට්ඨිය දියුණු වෙනවා. vision. Right views is the vision. තමයි vision. සම්මා දිට්ඨිය කියලා කිව්වහම අපි එනම් මිත්‍යා දෘෂ්ටිය ගැන තේරුම් ගන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය කරුණු 10ක් නේ කියනවා. මෙලවක් නැත, පරලොවක් නැත, මව ගැන විශ්වාසය නැත, පියා ගැන විශ්වාසය නැත, බුදුන් ගැන විශ්වාසය නැත, ධර්මය ගැන විශ්වාසය නැත, සංඝයා ගැන විශ්වාසය නැත, කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාසය නැත වශයෙන් කරුණු 10ක් තියෙනවා. දැන් මේකේ සරලවම කාරණාව ගත්තොත් මේ සමාජයේ අම්මා තාත්තා පිළිබඳව විශ්වාසය බිඳ වැටෙමින් තියෙනවා. මේ තමයි මිත්‍යා දෘෂ්ටියේ පළවෙනි පියවර. මේ මිත්‍යා දෘෂ්ටිය තුළ අම්මා ගැන තාත්තා ගැන විශ්වාසය නැති කෙනා අම්මා ගැන තාත්තා ගැන විශ්වාසයෙන් කටයුතු කළ නොහැකි කෙනාට මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ දෙන්න ප්‍රතිඵල ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටියේ පළවෙනි පියවර තමයි මෙන්න මේ ටික. මව ගැන පියා ගැන අවිශ්වසනීයත් එහෙම නැත්නම් ඒ දෙන්නගෙන් තමන්ගේ ජීවිතේ පවතින ආරම්භ වුණා. ඒ දෙන්න නිසා මේ ලැබපු මේ ජීවිතේ ලැබුවේ කියන විශ්වාසයේ පළමු තහවුරු කර ගැනීම අන්න right views එතනින් ලබා ගන්න පුළුවන්. අර විදිහට දන් දෙන, සීල් රකින්න, භාවනා කරන පිළිවෙතේ යෙදෙන කෙනාට. මේකට තව චුට්ටක් එකතු කරොත් මිත්‍යා දෘෂ්ටිය නිර්මාණය වෙන හැටි අපි දන්නවා සමාජයේ male and female දෙන්නෙක් ඉන්නවා. පුංචි කාලෙක අපි හඳුනා ගන්නවා awareness. ඊළඟට ගැහණු කෙනා කොහොමද වැඩෙන්නේ, පිරිමි කෙනා කොහොමද වැඩෙන්නේ ඒකත් හොඳට දන්නවා. ඊට පස්සේ මේ ටීනේජ් කාලේ මේගොල්ලෝ වැඩි වියටපත් වෙනවා, පිරිමි වැඩි වියටපත් වෙනවා, ගැහණු වැඩි වියටපත් වෙනවා ඒකත් දන්නවා. ඊට පස්සේ මේ දෙදෙනා අතර මේ දෙදෙනාට දරුවන් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒකත් තමයි. එයාලෝ විවාහයට ඒගොල්ලන් ලිංගික ඇසුරකටපත් වෙලා ඊට පස්සේ ගැප් ගැනීමක් ලබනවා. ඒ ගැප් ගැනීම ලැබීමට කරුණු 3ක් බුදුහාමුදුරුවෝ මහා සංඝා සංඛ්‍ය සූත්‍රයේ කියනවා. මාතාච උතුණිය කියන්නේ ස්ත්‍රී සත්වය ඍතු වීම වලට ලක් වෙලා ගැප් ගැනීමට සුදුසු තත්යකටපත් වෙනවා. මාතා පිතරෝ සම්නිපතිතාවන්ති සුක්‍රාණු සහ ඩිම්බාණු සංසේචනයක් වෙනවා. ගන්ධබ්බෝච පටිපත්ති හෝති සුදුසු කර්ම ශක්තියක් සහිත විඥානයක් එකතු වෙනවා. ඒ කියන කර්ම තුන එකතු වුණාම එතන තමයි පුජ්‍යලෙක් නිර්මාණය. ඒ වූ පරිදි විවාහයෙන් පසු මේගොල්ලන් ලිංගික ආස්වාදය ලබලා ඒ තුල දරුවේ කුසක පිළිසිඳ ගැනීමක් කරනවා. ඊට පස්සේ යා වෛද්‍ය ප්‍රදේශවලට යනවා. ඒ අනුව ජීවන රටාව වෙනස් කරනවා, ආහාර ක්‍රමය වෙනස් කරනවා, නිදන ක්‍රමය වෙනස් කරනවා, ගමන් යන ක්‍රමය වෙනස් කරනවා, මාසෙන් මාසෙට ක්ලිනික් යනවා, බර බලනවා, පෝෂණයට අවශ්‍ය කරන ආහාර ගන්නවා, සමහර ආහාර වර්ග නතර කරනවා, සමහර ආහාර වර්ග වැඩි ගන්න මේ ඔක්කොම දේවලුත් වෙනවා මාස 9ක් 10ක් කාල සීමාව තුළදී. වෛද්‍යවරුන්ගේ සහ හෙද කාර්ය මණ්ඩලයේ උපකාරයෙන් දරුවා මේ ලෝකෙට බිහි වෙනවා. දරුවා බිහි වෙලා ඊට පස්සේ දරුවා ගැන වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කරනවා. ඒ ඔක්කොම කරගෙන ගිහිල්ලා අන්තිමට දරුවාට පණිවිඩයක් දෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ නිර්මාණයක් කියලා. මේ තමයි මිත්‍යා දෘෂ්ටියේ පළවෙනි පියවර. මිත්‍යා දෘෂ්ටියට අපි යොමු කරන පළවෙනි තැන. ඒ මොකද හේතුව? ඒ ඉගෙනීම තුළ මොකද වෙන්නේ? මාතෘත්වයේ කෙලසනවා. පීතෘත්වයේ කෙලසනවා. මාතෘත්වයත් පීතෘත්වයත් ඒ කියන්නේ මවගෙන් Tamanට ලැබිච්ච දායක මේ Taman ගන්න හුස්ම රැල්ල මවගෙන් ලැබුණු බව, Tamanගේ ශරීරය පුරා දුවන ලේ ධාතුව අම්මගෙන් තාත්තගෙන් ලැබුණු බව අමතක කරලා දානවා. අන්න ඒ බිඳීම, ඒ විසිරීම තමයි නිර්වාණගාමී ප්‍රතිපදාවෙන් ඈත් වීමට ප්‍රධානම හේතුව. නිසා මිත්‍යා දෘෂ්ටිය නැතුව සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, ඒ සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, right views ගොඩනගා ගැනීම ප්‍රතිපදාව පළවෙනි පියවරයි. ඒ පියවර ගොඩනැගෙන්න එතකොට දන් දෙන පිළිවෙලකින් භාවනා කරන කෙනාට
네. 아까 얘기했던 보시계 수행을 이제 하게 되면 그 사람한테는 발전도에서 첫 번째 그 올바른 기원례를 가지는 마음이 생긴다고 하십니다. 그러면 올바른 견례를 갖게 된다는 거죠. 그러면 올바른 견례를 완성되는 사람이 보시계율 수행을 하게 되고, 그리고 보시계율 수행을 하게 됨으로써 완전한 올바른 견례를 갖게 된다는 거죠. 근데 올바른 견례라고 얘기하니까 올바르지 못한 견례, 미차디티가 어떤 건지 우리가 알고 있어야 되겠죠. 그러면 보통 부처님께서는 10가지 그 견례, 잘못된 견례를 얘기를 하고 있고, 거기 이제 그 말씀을 이제 하고 있고, 근데 이제 거기에서 기본적인 부분은 사실 요새는 사람들이 많이 자기 엄마도 아빠도 믿지 않는 세상이 들어와 있다고 하십니다. 자기 엄마로 인해서 아빠로 인해서 자기가 이렇게 전제를 하게 되고 이렇게 출생하게 됐다라는 그런 것보다 약간 외부적인 어떤 믿음에 대한 좀 그런 생각을, 예를 들면 하느님의 생각이라든지 그런 생각으로 강해, 그런 사람들은 거의 열반의 길을 찾지 어렵다고 하십니다. 그래서 만약에 첫 번째 견례에서 첫 번째 단계는 내가 엄마 아빠로 인해서 태어난 사람이고 엄마 아빠에 인해서 만들어졌다. 그러면 그것은 어떤 말인가? 사실 저희는 아이 둘이, 여자아이, 남자아이 이렇게 자라는 과정을 보면 점점 이제 태어나서 좀 자라게 되면서 뭐 15살, 16살 되면 사춘기 지나서 이제 자녀가 되시고, 그 다음에 어느 정도 나이가 되시면 두 분이 결혼하고 아이를 이제 갖게 되는 이제 그런 상황이 되고, 그러면 이제 아이를 가지게 된다면 보통 그 본인이 엄마가 되거나 아빠가 되면 그 세 가지가 완성되거나 불교에서 마하단락거예요. 큰 가래의 경에서 부처님께서 말씀하시는데, 거기에는 엄마가 대가 돼야 돼서 돼야 되고, 그 다음에 두 번째는 엄마와 아빠의 서로 결합, 그 만남을, 그 다음에 세 번째는 간다바를, 식을 그 엄마 뱃속에 들어가는 거, 이런 식으로 이 세 개가 완성돼야지 아이가 엄마 배에 임신한다라는 그런 이제 그 말씀을 하게 되고, 그 이후에 사실 그걸 완성되고 나면, 아이가 임신하고 나면 그 다음에 이제 9개월 정도, 8개월 정도 의사들의 진단에 따라서 그 확인 받고 뭐 하고 그리고 아이가 태어나고 나서도 의사 선생님들의 진단으로 인해서 계속 이제 아이를 키우게 하는데요. 사실 이 말이 뭐냐면, 제가 스스로에서는 내가 이 세상에서 엄마 아빠로 인해서 태어나고 엄마 아빠의 숨과 엄마의 숨을 내가 이어받아서 계속 하고 있고, 그런 이제 엄마의 DNA와 아빠의 DNA를 이어받아 가고 있다라는 그런 믿음을 이 첫 번째 올바른 견례를 갖기 위해서 핵심적인 믿음이 된다고 하십니다. 왜냐하면 그렇지 않으면 많은 사람들이 나라는 존재는 하느님으로 인해서 만들어졌다라는 믿음을 갖게 된다고 합니다. 그러면 그 마음을 갖게 되면 어떤 상황에서라도 우리는 보시기에 수행을 할 수 없다. 그리고 열반의 길을 더욱더 만나기 어렵다라고 말씀을 하십니다. මේ විදිහට සම්මා දිට්ඨිය ඇති කර ගැනීම, සම්මා සංකප්ප දියුණු කර ගැනීම, සම්මා කම්මන්ත,
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වායාම කියන මේ ගුණාංග ටික දිනු කරගෙන යනකොට සම්මා සති, සම්මා සමාධි කියන තත්ත්වයන් අපිට ලබා ගන්න පුළුවන්. නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්ති අජායතෝ යම් හි ඥානං ච පඤ්ඤාච සවේ නිපාන සම්පatti. There is no concentration without wisdom, no wisdom without concentration. One who has both wisdom and concentration is close to peace and emancipation. ඒ කිව්වේ සමාධියෙන් තොරව ප්‍රඥාවක්වත් ප්‍රඥාවෙන් තොරව සමාධියක්වත් නැහැ. යම් කිසි කෙනෙකුට සමාධියත් ප්‍රඥාවත් ගොඩනගෙනවා නම් අන්න එයා නිර්වාණයට යොමු වෙනවා. සදාකාලික සැනසීමට යොමු වෙනවා. ඒකට මේ සැනසීම සදාකාලික සැනසීම කියන්නේ ප්‍රඥාව පහළ කරගන්න. ඒකට ප්‍රඥාව ලබා ගැනීම සඳහා සීලය දියුණු වෙන්න ඕන, සතිය වැඩෙන්න ඕන, සමාධිය දියුණු වෙන්න ඕන. මේ කරුණු තුන පියවරෙන් පියවරට ගමන් වීමෙන් පසු තමයි ප්‍රඥාව එමනම් වැඩෙන්නේ. ඒකට අපි අනුගමනය කරන ප්‍රතිපදා වාග්යස්ථාංගික මාර්ගය, මේ මාර්ගය තුළදී තමයි එහෙමනම් දන් දීම තියෙන්නේ, සීල රැකීම තියෙන්නේ, භාවනා කිරීම තියෙන්නේ. දාන, සීල, භාවනා මේ තුන ප්‍රගුණ කරගන්න ප්‍රායෝගික ක්‍රියාවලිය තුන ඒ තුළ දියුණු වෙන ආධ්‍යාත්මය සීලයයි, සමාධියයි, ප්‍රඥාවයි. ඒකට සීලය, සමාධි, ප්‍රඥාව කියන මේ උතුම් ගුණාංග තුන නිර්මාණය වෙන ක්‍රමවේදය තමයි සීල සමාධි, සීල සති සමාධි, සීල සති සමාධි, moral, mindfulness and concentration. මේ පියවරක තමයි ඒක යන්නේ. ඒකට ඒ ප්‍රතිපද තුලින් තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් කෙනෙක් බවට අපි පත් වෙන්නේ. 네, 스님께서 이런 식으로 해서 발전도에서 삼마 니띠, 올바른 기원내, 올바른 이도, 그것도 쭉 해서 사티 사마디까지 8개를 이제 순차대로 쭉 이제 개발을 하게 된다고 합니다. 그 개발을 하게 되는 세 가지는 아까 말씀하셨는데 다나, 실라, 바와나예요. 그거를 하게 되면 결국 실라, 사마디, 반야. 그러니까 보시, 계율, 명상, 수행을 하게 되면 계율과 집중과 지혜를 얻게 된다는 거죠. 그러니까 사실 사마디와 이제 그 지혜는 서로 연결돼 있다고 하십니다. 사마디가 없이 그 지혜가 없고 지혜 없이는 사마디가 없다고 말씀을 하십니다. 그래서 이 두 가지가 서로 연결돼 있고, 그래서 이런 식으로 전체 발전도에 크게 나눠주는 것은 아까 말씀드렸던 실라 사마디 반야인데, 실라 사마디 반야를 그러니까 계율, 집중, 지혜를 갖게 되려면 무엇이 개 수행이 있어야 된다라고 말씀을 하셨습니다. 그래서 이 두 가지 결과로서는 지혜를 얻게 되지만 이 결과를 얻기 위해서는 아까 말씀하셨던 과정을 필요하다라고 말씀을 하셨습니다. 네. 이런 식으로 해서 전체 발전도가 어떻게 본인의 삶에, 그리고 삶을 어떻게 이제 매 일상생활에 적용할 수 있는지 그런 식으로 말씀하셨는데, 혹시 질문이나 또 앓고 싶은 사항이 있으시면 이제 답장하시겠다 하고 이제 본문은 여기까지 하시겠다고